ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසෙක්වා. ඔබ සමගද වනසෙක්වා. සුවිශේෂක ලූක්තුමාන විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනේ වහන්සේට මහිම වේවා. ස්වාමීන් වහන්සේ ධර්මශාලාවෙන් නැගිට ගොස් සීමොන්ගේ ගෙදරට ඇතුළු වූසේක. සීමොන්ගේ බිරිඳගේ මවට බලවත් වන රෝගයක් වැළඳී තිබිණි. ඔහු ඈ උදෙසා උන්වහන්සේට කන්න ලව් කළහ. උන්වහන්සේද ඈ ළඟ සිට උණරෝගය පහව යන්නට අණ කළසේක. උණරෝගය ඇගෙන් පහව ගියේය. එකින් එහිම ඈ නැගිට ඔවුන්ට උපස්ථාන කළාය. හිරුබැස යද්දී නොයෙක් රෝගවලින් පීඩිත වූ අය බාරව සිටි සියල්ලෝම උන්වහන්සේ වෙත ඔවුන් ගෙනාහ. උන්වහන්සේ එකිනෙකා පිට අත තබා ඔවුන් සුවපත් කළසේක. දුෂ්ටාත්මයෝ ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ යයි බෙරිහන් දෙමින් බොහෝ දෙනෙකුගෙන් දුරු වූහ. තමන් ක්‍රිස්තුස් වහන්සේ අයෝන් දැන සිටි නිසා උන්වහන්සේ ඔවුන්ට තරවටු කොට කතා කිරීම තහනම් කළසේක. පසුදින පහනෝ කල උන්වහන්සේ පිටත්ව හුදකලා තැනකට වැඩියසේක. සමූහයා උන්වහන්සේ සොයා ගොස් හමු පසු තමන් වෙතින් යන්න නොදී උන්වහන්සේ නවත්වා ගන්නට තැත් කළහ. උන්වහන්සේ කතා කොට මා වෙනත් නුවරවලද දෙවියන් වහන්සේගේ රාජ්‍ය පිළිබඳ සුභාස්න දේශනා කළ යුතුය. මා එවන ලද්දේ ඒ සඳහාය. යයි උන්ට වදාළසේක. තවද උන්වහන්සේ ජුදයේ ධර්මශාලාවල දේශනා කරමින් සිටිසේක. ස්වාමීන් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනේ ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. මගේ ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි, මේ ජීවිත ගමනේදී අපි ඊයේ සුවිශේෂයේ දැක්ක යක්ෂා වේශ වෙච්ච කෙනෙක්. එතකොට යක්ෂයාව දුරු කරන්න, යක්ෂයාව දුරු කරන්න ඒ ධර්මශාලාවේදී යක්ෂයෙක් ආවේශ වෙලා කියලා එයා දැනගෙන හිටියේ නැහැ. ජේසු අධිකාරී බලයෙන් කතා කරද්දි තමයි ඒ යක්ෂයා එළියට එන්නේ. අද උන්වහන්සේ කතා කරලා කියනවා මේ යක්ෂයා කටයුතු කරන විදි ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ නපුරා ඔබගේ ජීවිතයට කටයුතු ස්වභාවය ගැන්වීම තමයි යක්ෂයා ලෝකයා මාංශයා කියන තැන. මගේ ප්‍රේමන්තනේ ඔබගේ ජීවිතේ යකා දැන් ආවේශ වෙලා ආරූඪ වෙලා වසාගෙන කෙලින්ම ඩිරෙක්ට් යකා ඔබට පහර ගහන්න පුළුවන් තැන් තියෙනවා. ඒකයි උන්වහන්සේ කතා කරලා කියන්නේ ඔබගේ ශරීරයට පීඩා විඳලා ඔබගේ ශරීරයට මරලා ඔබගේ ආත්මයට මුකුත් කරන්න බැරි අයට බය වෙන්නට එපා කියලා. ඒ කියන්නේ යකාට ඔබට එහෙම පීඩාවක් කරන්න පුළුවන්. නමුත් එතන එහා ගිය තැනකදී දැන් අද අපි දකින්නේ යක්ෂයා මාංශයට වඩා වෙන විදියක ලෝකයාගෙන් මේ පරීක්ෂාව එන විදිය ජේසුගේ ජීවිතයට. මගේ ප්‍රමාන්තනේ ඒ නිසා අපිට මේ අවධිය කියන එක නිරන්තරයෙන්ම තියෙන්නට ඕනේ. ඒතර ඔබ ලෝකයට මිතුරෙක් වෙලා ඔබ ලෝකයට මිතුරෙක් නම් මගේ ප්‍රමාන්තනේ උන්වහන්සේගේ සතුරෙක් වෙනවා. ඔබ උන්වහන්සේගේ මිතුරෙක් වුණොත් ලෝකේ සතුරෙක් වෙනවා. ඒ නිසා ස්වාමීවරු දෙදෙනෙකුට සේවය කරන්නට ඔබට බැහැ මගේ ප්‍රමාන්තනේ. ඒ නිසා තමයි ඔබ ලෝකයට ඇලුම් කරනවා නම් ඒක අපි ජෝම්තුමාගේ 16 වෙනි පරිච්ඡේදයේ දකින්නේ මේ තැන උන්වහන්සේ පැහැදිලිවම කතා කරලා කියන වචනය මගේ ප්‍රමාන්තනේ. ඒ කියන්නේ උන්වහන්සේ පැහැදිලිව කරලා කතා කරලා කියනවා 18 වෙනි වගන්තිය ඔබ සමාන ජෝම් 15 18 වෙනි වගන්තිය ලෝකයා ඔබට ද්වේෂ කරත් නම් ඔබට පෙර මටත් ද්වේෂ කළ බව දැනගන්න. ඔබ ලෝකයාට අයිති නම් ලෝකයා සුවකය අයට මෙන් ඔබට ඇලුම් වෙනු ඇත. ඒත් ඔබ ලෝකයාට අයිති නොවන නිසාත් ලෝකයා කෙරෙන් මා ඔබ තෝරාගත් නිසාත් ලෝකයා ඔබට ද්වේෂ කරති. මගේ ප්‍රේමන්තනේ මෙතන අයිති කරගන්න ඔබව අයිති ස්වාමින් වහන්සේටයි. ඔබව උන්වහන්සේටයි අයිති. උන්වහන්සේ ඔබව මිලදී අරගෙන තියෙනවා. ඒකයි අපි කතා කරේ මොන ගනුදෙනුවක්ද? ඔබත් මමත් අතර මොන ගනුදෙනුවක්ද? සාතන් ආද්දී. ඒතර සාතන්ගේ ගනුදෙනුව තියෙන ඔබත් එක්ක. ඒතර ඔබගේ මගේ ජීවිතයේ ඔබ මම අයිති වෙන්නේ කොහෙටද?
නපුරාගේ සියලුම උපායන් වලින් ගැලවී සිටින පිණිස. එපිසහය 11. උනාස කතා කළා කියනවා බලන්න යපුරාගේ සියලුම උපායන් වලින් ගැලවී සිටින පිණිස. යක්ෂයාගේ සියලු උපායවලට විරුද්ධව සිටින්නට ඔබට පිළිවන් පිණිස දෙවියන් වහන්සේගේ සන්නාහයෙන් සන්නද්ධ වන්න. සන්නද්ධ වෙලා ඉන්න ඕනේ. එකයි අපි කියන්නේ we should be awake all the time spiritually. අවදියෙන් ඉන්නට ඕනේ. ඔබගේ ජීවිතයේ ඔබ කොහෙද යන්නේ මොනවද කරන්න කියලා. අද දවසේ අපි අයිති කරගන්නේ මේ තැන. මොකක්ද? ජේසුගේ ජීවිතයේ තිබිච්ච අවදිය. අපි කියනවා මගේ ප්‍රමාන්තයනේ we are in the world but we are not of the world and we are not for the world. අපි ලෝකයට හිටියට අපි ලෝකයට අයිති නැහැ. අපි අයිති ලෝකයට නෙමෙයි. අපි අයිති උන්වහන්සේට. මම ප්‍රමාන්තනේ ඒ නිසා තමයි උන්වහන්සේ ඔබ මම තෝරගත්තේ අරමුණක් සඳහා. හැබැයි මම මේ ලෝකේ ජීවත් වෙන්නට ඕනේ. හංසයා වතුරේ ඉන්නේ නැද්දි වතුරේ හිටියට ඔගේ පියාටු වලට වතුර බින්දුවක්වත් උරා ගන්නේ නැහැ. හංසයා වතුර මත පුටිනා වගේ ඔබ මම මේ ලෝකේ ගිලෙන්න බෑ. ඔබ ලෝකේ ජීවත් වෙන්න ඕනේ. ලෝකෙන් පැනලා ගිහිල්ලා යන්න බෑ. අපිට මට මේ ලෝකේ කාර්යයක් තියෙනවා. හැබැයි මේ කාර්යය කරන්නේ ස්වාමින් වහන්සේට සම්බන්ධව අත්ත මිදිවලට බද්ධව සම්බන්ධව මේ කනෙක්ෂන් එකේ තියාගෙන. අපේ මන්තනේ ඒ ගැඹුර අපි ජීවිතයේ අයිති කරගන්න ඕනේ. ඔබ ඒ අතෑරියොත් ඔබ රැල්ලත් එක්ක යනවා. ඔබ රැළත් එක්ක යනවා. ඔබ ඒකත් එක්ක යනවා. එනිසා ස්වාමීන් වහන්සේ අද ඔබට මට ආරාධනා කරන්නේ උඩුකම් බලා යන ගමනක්. උඩුකම් බලා යන ගමනක්. අද සුවිශේෂ අපි දකින්නේ මගේ ප්‍රේමන්තයනේ උන්වහන්සේ ධර්මශාලාවෙන් පිටත් වෙලා එනවා. උන්වහන්සේ ධර්මශාලාවෙන් ඇවිල්ලා මොකද වෙන්නේ කොහෙද දෙන්නේ? උන්වහන්සේ ධර්මශාලාවෙන් නැගිට ගොස් සීමුන්ගේ ගෙදරට ඇතුළු වූසේක. සීමුන්ගේ බිරිඳගේ මවට බලවත් උණ රෝගයක් වැළඳී තිබුණේ. අම්බෝ කොරෝනාවක් දන්නේ නැහැ. ජේසු PCR චෙක් කරලා දන්නේ නැහැ ගියේ. නැත්නම් නිරෝධාන වෙලායි කියලා බෝඩ් ගහලා තිබ්බත් දන්නේ නැහැ ගෙදර නැද්ද? මයි ප්‍රේමන්තනේ උණ කියද්දි වෙනම කතන්දරයක්. මේ කාලේ ජේසුත් එහෙම ඇවිද ගියා නම් කොච්චර හොඳයිද? නිරෝධාන වෙච්ච ගෙවල් වලට ගිහිල්ලා අත තියලා නැද්ද? අත තියලා කොරෝනා මගේ බලවෙන් පල කියලා ඇත්ත. එහෙනම් ඉතින් කොහොමද තේද? එනතින් ජේසුව අදහන්න ගන්නේ නැද්ද? කොහොමද ජේසුව අදහන්න ගන්නේ නැති වෙනකම් සමහර බෝඩුත් තිබ්බා කොරෝනා අසුව කරන මෙහෙය කියලා. කොරෝනා අසුව කරන යාඥා කියලා. views තියෙනවා ලක්ෂ ගණන්. තේරුණාද කියන එක? අනේ කොහෙද සුව වෙන්නේ? නැද්ද? එහෙම තැනක තමයි අපි ඉන්නේ. මගේ ප්‍රේමවන්තයනි අපි සුවයට යාඥා කරනවා. උන්වහන්සේ සුව කරපු තැන් ඕන තරම් තියෙනවා. ඒක නෙමෙයි මේ ප්‍රශ්නේ. ඒ සුවේ බාල්දු කරනවා නෙමෙයි. නමුත් අපි ඇත්තටම හොයන්නේ මොනවද කියන එක. ඉතින් මොකද වෙන්නේ? පේදුරුතුමාගේ නැන්දම්මාගේ ගෙදර. බිරිඳගේ අම්මා. නිගමනය වෙන්නේ කොහොමද? පේදුරුතුමා විවාහ වෙලා හිටියේ. පේදුරුතුමාට දරුවෝ අනිවාර්යයෙන් ඉන්නට ඇති. හිටියා කියන එකයි සම්ප්‍රදාය කියන්නේ. ඒතර පේදුරුතුමාගේ ගෙදර අරගලයක්. සමහරවිට චර්ච් ෆිල්ම් එකේ තියෙනවා දැන් පේදුරුතුමාගේ නැන්දම්මනේ වයිෆ්ගේ අම්මනේ. හරිද? දැන් පේදුරුතුමා ගෙදර බලා ගන්න ඕනේ බ්‍රෙඩ් විනර්නේ. එයානේ ගෙදර බලා ගන්න ඕනේ ගෘහමූලිකයා. මේ මිනිස්සයා මේ කොහෙද ජේසු කෙනෙක් එක්ක මාළුත් දැලක් දාලා ගිහිල්ලා නැද්ද? ගෙදර නන්නත් අරයි පොඩි උන්ගේ ටියුෂන් ඔන්ලයින් ක්ලාසස් තියෙනවා. නැද්ද? අර හේවන්න තියෙනවා මේ වැඩ තියෙනවා. අපි ගෙවල් කුලි ගෙවන්න තියෙනවා. මේ ඉන්කම් ටැක්ස් එකෙන් එනවා. මේ ඔක්කොමත් එක්ක නැද්ද? මේ ඔක්කොම දාලා මේ බයිබලයේ පේදුරුතුමාගේ නැන්දම්මා කියන වචනයත් එක්ක ඔබට වෙනම පොත් ගානක් ලියන්න පුළුවන්. දැන් හෙන ගහන්න වගේ මාළු අච්චර අහුවෙච්ච වෙලාවේ දාලා යන්න උනානේ.
ඉගැන ගෙවල් ඉගැන ජේසුත් එක්ක පේදුරුතුමා ගිය ගමම්ම නැද්ද පේදුරුතුමාගේ වත්තේ නැද්ද ඇපල් ගස් හැදෙනවා තිරනොද ඇපල් වලදාවල් එකැන මාළු මූද ඉදම් පැනපැනැවිල්ලා ගෙදර ඉන්නවා වත්තේ ඇද්ද එකැන මාර සුන්දර මට සිරටු සෞභාග්‍යමක් ජවා ජීරේ ස්වාමින් වහන්සේ සපයන මා සුන්දර ගමනකට පේදුරුතුමාගේ පවුල ඇතිවිල අද නෑ උනාරගෙන මදේ උන්න සමහර වෙලාවට නැන්දම්ම හිතල මුණ ගන්න මගේ දරුවනේ මගේ පටව්ටික අම්මෝ මගේ කෙල්ලට හෙන ගැහ්වනේ මූ මාව දාපවගේ කෙල්ලව දාලා ගියානේ කියලා ඇත්ද මතක තියාගන්න මේ විහිළු නෙමේ ඛේද වාචක ඔබගේ ජීවිතයේ ස්වාමීන් වහන්සේට පිළිතුරු දුන්නා කියන්නේ ඔබ බෝට්ටු අතෑරලා ඇතෑරියයි කියලා කියන්නේ තේරුණාද කියන එක ගෙදර සඵල වෙන්නේ නැහැ තේරුණාද? එහෙම වෙන්නේ නැහැ. ගෙදර අරගල පැහැදිලි අරගල ගොඩක යනවා. පැහැදිලි අරගල ගොඩක. මගේ ජීවිතෙත් මම දේශනා කරත් මගේ ගෙදර ප්‍රශ්න තියෙනවා. ඇති වෙනකන් තියෙනවා. මගේ අක්කා නංගි මල්ලි එයාලගේ පවුල්වල අම්මා පවුල්වල ප්‍රශ්න තියෙනවා. ඉතින් මේක මේ ප්‍රශ්නවලට උත්තර බලාගෙන යන ගමනක් නෙමෙයි. හැබැයි ඒ ප්‍රශ්න ඇතුලේ මගේ ප්‍රේමවන්තයනේ මහා ගැඹුරින් ස්වාමීන් වහන්සේ හොයනවා මට ඉන්නේ දෑවර පවුලක්. ඒ හැමෝම මේ දේශනාව මේ වෙලාවේ අහනවා. නැත්නම් රැයට හරි අහනවා. රැයට අහලා ලොකු මල්ලි අයියේ කියලා මට මැසේජ් එක දානවා. ඒගොල්ලන් ජීවිතේ වැදිච්ච විදිය කියනවා. ඒක මහා සුන්දර තෑග්ගක්. මහා සුන්දර තෑග්ගක්. මෙතන ප්‍රදේශමාල්ලි ඉන්නවා. ස්වාමි කෙනෙක් විදියට මේක ඔයා ස්වාමි කෙනෙක් වෙච්ච දවසේදී මේක ලස්සන අත්දැකීමක්. ඔබගේ ගෙදර අය ඒක විඳිනවා කියලා කියද්දි. ඔබගේ ගෙදර අයක වෙනම අත්දැකීමක් මගේ ප්‍රේමාන්තනේ. අපේ අම්මා නම් ටිකක් ආඩම්බරයි හොඳයි කියලා කියන්නේ. තේරුණාද කියන එක. ඊයේ කියනවා පුතේ ලස්සනයි දේශනාව. මං ඉතින් ඔබ කියන්නේ නැහනේ. තේරුණාද? ඔය කියන්න බැරිද? දැන් එහෙම කියන්න බැරිද නැද්ද? මං එහෙම කියන්නේ නැහනේ. ඒක ජේසුනේ වගේ කරගන්න. එහෙම කියලා. මයි ප්‍රේමන්තනේ එක ලස්සන අත්දැකීමක්. හැබැයි ගෙදර ප්‍රශ්න අරගල එම්මටයි. ඒතර මේ උන්වහන්සේට පිළිතුරු දුන්නා කියලා සඵලතාවය බලාපොරොත්තු වෙන මහා ජරා සම්බන්ධතාවයක් තියාගන්න එපා. උන්වහන්සේ බලා ගන්නවා. හැබැයි උන්වහන්සේට ඕන විදියට. පේදුරුතුමාගේ නැන්දනිය බලවත් උණ රෝගයකින් පෙරුණා කියලා වචනේ කතා කරලා කියනවා. ඉතින් මොකද වෙන්නේ? උන්වහන්සේ ධර්මශාලා නැගිට සීමෝන්ගේ ගෙදරට ඇතුළු සේක සීමෝන්ගේ බිරිඳගේ මවට බලවත් උණ රෝගයක් වැළඳී තිබෙනේ. ඒ කියන්නේ ඒක ලොකුමක්. ඒ කියන්නේ උඩ බහින්නේ අමාරුතාවයක්, අපහසුතාවයක්. ජේසු ගෙදරට යනවා. ජේසු අවශ්‍ය වෙලාවෙදී එතනට යනවා. මම ප්‍රේමවන්තයනේ මේකයි ලස්සන. පේදුරුතුමා ජේසුට අයිතිය දෙද්දී පේදුරුතුමා ජේසුව අල්ලගද්දී ජේසු ගෙදර අයව අල්ල ගන්නවා. ඒක මා සුන්දර අත්දැකීමක්. ඔබ ජේසුට පිළිතුරු දෙද්දී මගේ ප්‍රේමවන්තයනේ ඔබ ජේසුට පිළිතුරු දෙද්දී උන්වහන්සේ මා පුදුම විදියට ඔබගේ ජීවිතේට පිළිතුරු දෙනවා. ඒකයි අපි ක්‍රියාපොතේ 16 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි වගන්තිය මට මතක හැටියට ක්‍රියා 16 30 වෙනි වගන්තිය බලන්න උන්වහන්සේ කතා කරලා කියනවා ඒ හිරගෙදර හිරගෙදර මගේ ප්‍රේමවන්තනේ ජේලර්ට උන්වහන්සේ කතා කරලා කියනවා ප්‍රේස් ද ලෝඩ් හරියටම හරි. ඔවුන් පිටතට කැඳවා ගැලවීම ලබන පිණිස මා කුමක් කළ යුතුදයි ඇසීය. ඔහු පිළිතුරු දෙමින් ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ අදහා ගන්න එවිට ඔබ ගැලවෙන්නේය. ඔබද ඔබගේ ගෙයි වැසියෝද ගැලවෙන්නේ. ගැලවීම තියෙන එතන. උත්තරය තියෙන එතන. මගේ ප්‍රේමවන්තනේ ඒ තැනදී උන්වහන්සේ මා පුදුම විදියට උත්තර දෙන්නේ. ඒ කියන්නේ අරගලයේදී උන්වහන්සේ ශක්තිය දෙනවා. අරගලය අයින් කරන්න පුළුවන්, අරගලයේදී ශක්තිය දෙන්නත් පුළුවන්. එතකොට මොකද වෙන්නේ? උන්වහන්සේ පේදුරුතුමාගේ නැන්දනිය නැන්දම්මට මොකද කරන්නේ? වචන කතා කරලා කියන බලන්න. උන්වහන්සේ ධර්මශාලාවෙන් නැගිට ගොස් කියවගෙන යන පුතේ. උන්වහන්සේ ධර්මශාලාවෙන් නැගිට ගොස් සීමෝන්ගේ ගෙදරට ඇතුළු වූ සේක. සීමෝන්ගේ බිරිඳගේ මවට බලවත් උණ රෝගයක් වැළඳී තිබිනි.
ඔහු ඈ උදෙසා උන්වහන්සේට කන ලව් කළහ. මගේ ප්‍රේමන්තනේ, ඒ කියන්නේ එයාට කතා කරගන්න බැරි තැනක වෙවුල වුණා ඇති. ඇය උදෙසා උන්වහන්සේට කන ලව් කරනවා. දැන් කියනවා මේ පේදුරුතුමා ජේසුව පාවා දුන්නානේ. දන්නේ නැහැ කියවනේ 3 පාරක්. ඒ කියන්නේ ඒක කරේ කේන්තියක්. මේක චර්ච් යු මොදේ. තියොලොජි නෙමෙයි අම්මෝ. ඒක කරේ කේන්තියක් එක්කලු. ජේසුස් පේදුරුතුමාට තිබ්බලු කේන්තියක් කොහමද නැද්ද? ඒ කියන්නේ අපරාධය අර නැන්දම්මව සුව කරානේ කියන සුව කරායි කියන කේන්තියත් එක්කලු හිටියේ. ඒකලු ජේසුව දන්නේ නැහැ කියලා 3 පාරක් කිව්වේ. ඒක ඇවිල්ලා චර්ච් යුම. මගේ බෙමන්තේනේ ඇය වෙනුවෙන් කන්න ලව් කරනවා. ඒ කියන්නේ ඇය වෙනුවෙන් යාඥා කරනවා. ඔබගේ මගේ ජීවිතේ දැන් මේ දවස්වල කී දෙනෙක් කොරෝනා වැළඳිච්ච අය උදෙසා යාඥා කරනවද? යාඥා ඉල්ලනවද? ප්‍රේ කරන්න කියනවා. ප්‍රශ්න ගොඩක උදෙසා යාඥා කරනවා. අපේ මනුස්සයෙක්ට කරන්න පුළුවන් හොඳම දේ ඒකයි. ඒ කෙනා වෙනුවෙන් ජේසු ඉස්සරහ මැදිහත් වෙනවා. ඒ මැදිහත්කම මහා පුදුමයක්. ජේසු ඉස්සරහා එයා ජේසුට එයා ගැන කියනවා. ඒක මහා දාමයක්, සම්බන්ධතාවයක්. ඒක ලස්සන තැනක් මගේ ප්‍රේමන්තනේ. ජේසුට කතා කරලා කියනවා ඇසු කරන වචනේ මොකද වෙන්නේ? උන්වහන්සේ කතා කරලා කියද්දී උන්වහන්සේ ඈ ළඟ සිට මීටරයක් ඈතින් නෙමෙයි. නැත්ද ඈ ළඟ සිට උණ රෝගය පහව යන්නට අනකලසේක. ජේසු ඒ අසල සමහර තැන්වලදී ඔබ අනිත් අයගේ යාඥාවත් එක්කයි මේ ගමන යන්නේ. ජේසු ඔබගේ අරගලය අසල ඉන්නවා. දැන් උන්වහන්සේ මහ පුදුමයි. උන්වහන්සේ ඉන් ටයිම් නිසි වෙලාවේදී පේතුරුතුමාගේ නැන්දම්මට අත තිබ්බා. හැබැයි උන්වහන්සේ ආදරය කළ ලූක් 11 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ ආදරය කළ ප්‍රේම කළයි කියලා කියන ලාසරස්ට මොකද කරේ? මගේ ප්‍රේමවන්තයනි, ලාසරස්ට උන්වහන්සේ පස්වෙනි වගන්තිය 11:5 උන්වහන්සේ මාර්තාටද ඇගේ සොහොයුරාටද ලාසරස්ටද ප්‍රේම කළසේක. ඒත් ඔහු අසනීපයෙන් සිටි බව උන්වහන්සේට සැලවූ පසු තමන් සිටි ස්ථානයෙහිම දෙදිනක් නතර වී සිටිසේක. අතන ඉන් ටයිම්, මෙතන ටයිම් එකක් නැහැ. දවස් 2ක් පරක්කු වෙලා යන්නේ. මගේ ප්‍රේමවන්තයනි, ස්වාමීන් වහන්සේ ඔබව අඹන විදිය ඔබට හිතා ගන්න බෑ. ස්වාමීන් වහන්සේ ඔබව අඹන විදිය හිතා ගන්න බෑ. කෙනෙක් අපිට කියනවා ෆාදර් පුදුම දේව ආදරයක්. පුදුම දේව ආදරයක්. අතන පොසිටිව් ෆාදර්, මෙයා පොසිටිව්, මම මේ ළඟ හිටියා. අතන පොසිටිව් ස්වාමීන් වහන්සේ මා පුදුම විදියට රැක්කා. මම පොසිටිව් නෑ. ලස්සනයි. හැබැයි තව ගොඩාක් කට්ටිය මට කියනවා ෆාදර් කොරෝනාව කියන්නේ, අදත් මට කෝල්ස් දෙකක් ආවා. කොරෝනාව කියන්නේ ආශිර්වාදයක්, සාපයක් නෙමෙයි. ස්වාමීන් වහන්සේ මේ කුණාටු වස්සේ අපේ පවුලම මහා පුදුම විදියට අරගෙන ගියා. ආශිර්වාදයක්. එක්කෙනෙක්ට පොසිටිව් වෙද්දී තව එක්කෙනෙක් නෙගටිව් වෙලා උන්වහන්සේ ආදරය කරනවා. ඒ නිසා ඒ ආදරය මහා පුදුම තැනක්, පුදුම දෙයක්. මම 3 තැනක උන්වහන්සේට ස්තුති කරා. 3 තැනක උන්වහන්සේ මාව නෙගටිව් කරා. 4 වෙනි පාර පොසිටිව් වුණා. තේරුණාද කියන එක? මේ ඉන්න අය පොසිටිව් වෙලා කොරල් වර්බුම් එකේ ගිහිල්ලා එතන AC කාමරය ඇතුලේ 5 දෙනෙක් පොසිටිව් වෙලා උන්වහන්සේ මාව නෙගටිව් කරා. තේරුණාද කියන එක? පස්සේ පොසිටිව් වුණා. නෙගටිව් වෙලාවෙත් උන්වහන්සේමයි, පොසිටිව් වෙලාවෙත් උන්වහන්සේමයි. මගේ ප්‍රේමවන්තයනි, උන්වහන්සේ ඔබගේ ජීවිතේ අරගෙන යන විදිය, එනිසා මේක කනෙක්ෂන් එකක්, මේක රිලේෂන්ෂිප් එකක්, මහා දයාබර රිලේෂන්ෂිප් එකක්. ඒ සුවය පේතුරුතුමාගේ නැන්දම්මට සුවය ලැබුණයින් පස්සේ ඇය කරන දේ තමයි වැදගත්. ඇය කරන දේ අතිශයින් වැදගත්. බලන්න, සුවය වුණයින් පස්සේ වෙන දේ. උන්වහන්සේ ඇය ළඟ සිට ඇය උණ රෝගය පහව යනට අනකලසේක. උණ රෝගය ඇගෙන් පහව ගියේය. එක්කෙනෙහිම ඇය නැගිට ඔවුන්ට උපස්ථාන කළාය. ඇය නැගිට ගමන් ජේසුට සර්ව් කරා. She was saved to serve. Saved to serve. ස්වාමීන් වහන්සේ ඔබ තුළ ප්‍රාතිහාර්ය කරන්නේ බත් කීලලා වගේ ඉඳන් ඉන්න නෙමෙයි. උන්වහන්සේ ඔබව නෙගටිව් කරේ, තේරුණාද කියන එක? නෙගටිව් වෙලා ඉන්න නෙමෙයි. උන්වහන්සේට කාර්යයක් තියෙනවා. උන්වහන්සේ ඔබ මේ අරගලේ හරහා අරගෙන ආවේ ඔබව සන්නද්ධ කරන්න.
මගේ පින්වත්නි මේ සන්නද්ධ කමත් එක්ක අරගෙන යන්න ඔබට කාර්යයක් තියෙනවා. To serve the Lord. You are saved to serve. මගේ ප්‍රේමවන්තනි උපස්ථාන කරා. ජේසුට උපස්ථාන කරපු ගොඩාක් අය ඉන්නවා. උන්වහන්සේ නිදහස් කරපු ලුක්තුමාගේ 8 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තියේ සිට බලන්න. උන්වහන්සේට උපස්ථාන කරා. උන්වහන්සේ මුතවපු ගලවපු යක්ෂයන්ගෙන් ගලවපු ගොඩාක් දෙනෙක් හිටියා. ලුකාට ඒකේ උන්වහන්සේ කතා කළා කියනවා. ඉන් පසු ජේසුස් වහන්සේ ධර්ම දේශනා කරමින් දෙවියන් වහන්සේගේ රාජ්‍ය පිළිබඳ සුභාෂ ප්‍රකාශ කරමින් නගර සහ ගම්වල සැරිසැරුසේක උන්වහන්සේ සමග ශ්‍රාවකයෝ 12 දෙනාද අශුද්ධ ආත්මයන් අශුද්ධාත්ම කෙරෙන් හා ලෙඩ රෝග වලින් සුවයලත් සමහර ශ්‍රීහුන්ද තමන් කෙරෙන් දුෂ්ටාත්මයන් 7 දෙනෙකු දුරු කළ ලැබූ මග්දලෙනා නම් ලත් මරියාද හෙරෝද්ගේ භාණ්ඩාගාරික වන කුසාගේ භාර්යාව වන ජොන්නාද සුසානාද සිය සම්පතින් උන්වහන්සේට උපස්ථාන කළ තවත් බොහෝ ශ්‍රීයුද සිටියහ. You are saved to serve. ස්වාමීන් වහන්සේ ඔබ තුළ ප්‍රබල ක්‍රියාවක් කරන්නේ ඔබව ස්වාමීන් වහන්සේ එතන මඩගෝරෙන් ගත්තේ ගලව ගත්තේ ජීවිතය උන්වහන්සේට දෙන්න. You are born again. නැවත ඉපදිච්ච කෙනෙක් විදිහට ඉන්න. අපි අවස්ථාවාදී ප්‍රාතිහාර්ය හොයාගෙන යන මහ අසික්කිත කිතුණු අවස්ථාවාදීව දේවල් ගන්න යන්න ATM සම්බන්ධතාවයක වගේ ලැබෙන තැන හොයාගෙන එතන දන ගහන මහ අවස්ථාවාදියෝ. එහෙම තැනක් නෙමෙයි. It is a relationship. ඒක සම්බන්ධතාවයක්. ස්වාමීන් වහන්සේ අද ඔබට අභියෝග කරන්නේ එතනට ඒ සම්බන්ධතාවයට යන්න. මගේ ප්‍රේමවන්තයනි ධර්මශාලාවේ ධර්ම ප්‍රකාශ කරන මිදු උන්වහන්සේ කතා කරලා කියනවා මිදුම ගැලවීම දෙන්නට අන්තයන්ට පෙනීම දෙන්නට වහලුන් මුදාන්නට මම ආවා. ඒක වචනයෙන් නතර වෙන්නේ නැහැ. ඒක පේතුරුතුමාගේ ගෙදරින් ආරම්භ වෙනවා. හැබැයි මගේ ප්‍රේමවන්තයනි ඔබ ලස්සන දෙයක් තියෙනවා බයිබලයේ ඉගෙන ගද්දී සිනොප්ටික්ස් සහ ජොන් ගොස්පල්. සිනොප්ටික්ස් කියලා කියන්නේ සමදර්ශක සුවිශේෂ. අපි බලමු උත්සාහ කරන ඔබට බයිබල් ස්ටඩි එකක් කරන්න වෙනම. ඒ කියන්නේ ඉරිදා සුවිශේෂ නෙමෙයි බයිබලීය කෙලින්ම ස්ටඩි එකක් කරන්න. වැඩේ තියෙන ඒ කාලේ මම ස්ටඩි කරේ නැති එකයි ප්‍රශ්නේ තියෙන වෙනම ස්ටඩි කරලා ඔබට කරන්න වෙනවා. තේරුණාද? ඒ කාලේ ඕන තේ විතරයි ඉගෙන ගත්තේ. ඉතින් කෙසේ වෙතත් උන්වහන්සේ මඟ පෙන්වීම දෙයි. ඒ ස්ටඩි එක එතකොට මේක මම අපිට ඔබට කියා දෙන්න. ඒ කියන්නේ සිනොප්ටික්ස් කියලා කියන්නේ සමදර්ශක සුවිශේෂ. සමදර්ශක සුවිශේෂ කියද්දී ලූක් මාක් මතෙව් සහ ජෝන් ජොන් වෙනම ලියන්නේ මේ තුන් දෙනාම එකම ස්ටයිල් එකක් තියෙන්නේ. ඒතර සිනොප්ටික්ස් වල ජේසු නාසරත් වල පටන් ගන්න ගමන කෙලින්ම ජෙරුසලමට එක ගමනයි තියෙන්නේ. උපතේ සිට මරණය දක්වා විපත දක්වා තනි ගමනක්. ජොන්තුමාගේ එහෙම නෙමෙයි. අවුරුදු 12 ජොන්තුමාගේ සුවිශේෂයේ තැන් වලදී උන්වහන්සේ යනවා එනවා ජෙරුසලමට යනවා මේ මගේ ගොඩාක් යන්නේ එන තැන් තියෙනවා. නමුත් අනිත් සුවිශේෂවල තනි ගමනක් විදියට අපි දකිනවා. ඒතර ජේසු ගමනක යන්නේ නතර වෙන්න නෙමෙයි එතර වෙන්න. නතර වෙන්න නෙමෙයි එතර වෙන ගමනක යන්නේ. සිනගෝගයෙන් උන්වහන්සේ නාසරෙත් වලින් පාලුකරයට ගිහිල්ලා ජෝර්දාන් නදියේ බෞතිස්මය ලැබලා පුත්‍රභාවය අයිති කරගෙන පාලුකරෙන් උන්වහන්සේ ගලීලයට ඇවිල්ලා ගලීලේ ගමන් කරනවා මගේ ප්‍රේමවන්තනේ. උන්වහන්සේ කුරුසය වෙනකම්ම කුරුසයත් ගමනක්. ඔබගේ ජීවිතයේ නිරන්තර ගමනක් නෙමේද? මගේ ප්‍රේමවන්තනේ උන්වහන්සේගේ බඩේ ඔබ අම්මගේ බඩේ ඉන්නේ නැද්දි බඩේ ඉඳන් එළියට ආවේ ගමනක් නෙමේද? බඩේම හිටියනම් මොනවා වෙයිද? ඒක ගමනක්. ඒතර ඉපදිච්ච ඔබ පුංචි ඉන්ෆන්ට් පුංචි බිලිඳෙක් විදියට ඉන්න කෙනා ලදරුවෙක් වෙලා දරුවෙක් වෙලා නව යෞවනය ඊට පස්සේ යෞවනයේ පස්සේ බාලුවිය මේ ගමනක් නෙමෙයිද? සමහර අය ගමන නතර කරගන්න මාර ගේම් එකක් දෙනවා. අර මහගමසේකර කියනවා තට්ටේ වහන්න මේ පැත්තේ ඉඳන් තේරුණාද කියන කොණ්ඩේ මේම ඇදලා වහන්නේ. තේරුණාද? එල්ලෙන බඩේ එල්ලෙන රැලි වහන්න පුදුම කන්නේ නැද්ද? මූණේ රැලි වහන්න. ඉතින් ඒක ගමන නතර කරන්න කොච්චර try කරත් ඒක නතර කරන්න බෑ. ඒක ගමනක්. ඒ නිසා නතර කරන්න යන්නේ. නතර වෙන්න ආරාධනා කරන්නේ නපුරා. එතකොට එතර වෙන්න බැරි නිසා. ජේසුගේ ජීවිතේ පැහැදිලි ගමනක්. මේ ගමන නතර වෙන්න යක්ෂයා එක තැන් ඔබව නතර කරන ඔබව හිර කරන ඇඩික් කරන ඇබ්බැහි කරන කොකු උගාව එක විදියට තියෙනවා. ඔබ සමහර වෙලාවට යන්න තියෙන අයව නතර කරනවා.
ඔබගේ දරුවව ඔබ එතර කරන්න ඕන නතර කරන්න බෑ. දරුවව ඉස්කෝලේට යවන්න ඕනේ එක දවසක. නර්සරි එකට යවන්න ඕනේ ඇඬුවත් දැන් යවන්න බෑ ඔන්ලයින් නර්සරි තියෙන්නේ. ඛේද වාචකයේ දෙමව්පියෝ ඉන්නේ. තේරුණාද කියන එක ළමයි ඔන්ලයින් ටීචර් කියනවා. තාපි පොඩි එකා ළංගිගේ පොඩි එකා අවුරුදු 3ක් 14ක්ද නර්සරි එකේ ටීචර්. now නිශිර ජම්ප් කියද්දි ජම්ප් තමයි දෙපාරයි ජම්ප් කරන්න කිව්වේ. ඔන්ලයින් එක ඉවරනකම් මිනිහා පයින්නවා. තේරුණාද කියන එක මගේ ප්‍රේමන්තනේ ඔන්ලයින් නර්සරි එකක් කරන්න බලන්න මං විනාශයක්. කෙසේ වෙතත් ඔබ යවන්න ඕනේ. ඒ ළමයින්ට මොනවා වෙයිද දන්නේ නැහැ. නර්සරි එකේ දාලා හොටු පෙරාගෙන අඬද්දි අම්මා එන ඒ ෆෝමේෂන් එකක් තියෙනවා. නේද? එහෙම මොනවා වෙයිද දන්නේ නැහැ. ඔන්ලයින් තමයි දාලා යන්න වෙන්නේ. මගේ ප්‍රේමන්තනේ. එතන අතෑරීමක්. හැම තැනම අතෑරීමකින් තමයි වෙතර වෙන්නේ. ඒතර ඔබ දරුවා විවාහ කරලා දෙද්දි ඔක තමයි ලොකුම එතර වීමනේ. ලොකුම එතර වීම. ඔතන අතාරින්න බෑ. ඔතන අතාරින්න බෑ. අර ලස්සන සින්දුවක් කියන තාත්තා තාත්තගේ දුව බන්ධන දවසේ හස්බන්ඩ්ට කියනවා I hugged her, I kissed her first and she's my first love. I am her first love. You better know. හරි ලස්සනයි සින්දුව. මගේ ප්‍රේමන්තනේ අතාරින්න තාත්තර ගැන කතා කරේ මම අම්මලා ගැන කතා කරන්න කැමති නෑ. මොකද වෙනම මාතෘකාවක් නේ. නේද? අය කියන්නේ ඕක තියෙන පුතාව ප්‍රොසෙස් කරගන්න විදිය ඊඩිපස් කොම්ප්ලෙක්ස්. තේරුණාද කියන්නේ? ඊඩිපස් කියන රජත් එක්ක රජ එයාගේ අම්මත් එක්ක ලිංගික සම්බන්ධතාවයක්. ඒ ඇවිල්ලා එක්ස්ට්‍රීම් එකක්. එච්චර නෙමෙයි ඕනේ. තේරුණාද කියන එක? මේ දරුවව අතාරින්න මගේ කොළු පැටියා නැද්ද? මගේ කොළු පැටියාව දැහැගත්ත හැතිරි තමයි ලේලි. තමුන්ගේ දුව නෙමෙයි. එම දුව වෙන්නේ කලාතුරකින් මගේ ප්‍රේමන්තනේ. කලාම නෙමෙයි කලා නෙමෙයි කලාමතුරකින්. ඒ කියන්නේ දරුවව අතාරින්න බෑ. ඉතින් කේලම් කියනවා. වවුස්සනවා. මිනිස්සයා ගිරේට අහුවෙච්ච පුවක් එදී වගේ. වයිෆුත් අතාරින්නේ නැහැ. අම්මත් අතාරින්නේ නැහැ. නන්නත්තර වෙලා ඉන්නේ මගේ ප්‍රේමන්තනේ. ජීවිතය අතාරින්න ඕනේ ඊතර වෙන්න. එනිසා මේ තැන ජේසු එතන පේදුරුතුමාගේ නන්දනියගේ ගෙදර පේදුරුතුමාගේ නන්දමගේ ගෙදර මේ සුව කිරීම කරනවා. ජේසුගේ ආදරය මහ පුදුමයි. ඒ තැනදී උන්වහන්සේ කටයුතු කරන විදිය බලන්න. වචනේ කතා කරන්නේ. වචන කියවන්න. හිරුබැස යද්දී නොයෙක් රෝගවලින් පීඩිත වූ අය භාරව සිටි සියල්ලෝම උන්වහන්සේ වෙත ඔවුන් ගෙනාහ. උන්වහන්සේ කෙනෙකා අපිට අත තබා ඔවුන් සුවපත් කළසේක. මගේ ප්‍රේමන්තයනේ මේක තමයි කියන ගැලීලියන් මිනිස්ට්‍රි කියලා අපි කියනවා. ගලිලේ ස්වාමීන් වහන්සේ මහ පුදුම විදියට පිළිගත්තා. සෙනග හෝගාලාව ගලිලේ කියන්නේ පහත් බිමක්. ගලිලේ මික්ස් වෙච්ච තැනක්. පියෝ ජූස්ලා ඒ කියන්නේ පිරිසිදු ජුදා ජාතිකයන් හිටි තැනක් නෙමෙයි. මේක හැම ජාතියක් මිදියා ප්‍රතික්ෂේප වෙච්ච තැන ජේසු මහා ප්‍රබල විදියට පිළිගත්තා. මහා සෝවීම් මිනිස්සු ආව ජේසු ආදරය කළා. මයි ප්‍රේමන්තනේ අපි ගොඩාක් වෙලාවට ආදරය කරනවා කියලා මොකද කරන්නේ? ප්‍රොසෙස් කරගන්නවා. මගේ කරගන්නවා. මම මොනවා හරි කරයින් පස්සේ එතන මගේ මොනවා හරි දෙයක් තියන්න ඕනේ. එතන මම කරා කියන යට මතකයක් තියෙන්නට ඕනේ. එහෙම අපි නිකන් මතක් කරනවා. මෙහෙම අපි කරනවා කියලා මතක් කරනවා. බලනවා යට මාව මතකද කියලා. ජීවිතේ මෙහෙම තැනක අපි හරි දුප්පත් මගේ ප්‍රේමන්තනේ. ඒ කියන්නේ මගේ මොකක් කරේ නමක් මගේ අනන්‍යතාවයක් එයාගේ තුල තියෙන්න ඕනේ. ඇයි? ඒ කියන්නේ මම එයා තුල පවතින්න ඕනේ. මම එයා තුල පවතින්නේ ඇයි? මට මගේ තුල පැවැත්මක් නැති නිසා. ඒකනේ ස්වාමීලා ගොඩාක් වෙලාවට මගේ ප්‍රේමන්තනේ අපිට තියෙන මයින්ඩ් චිල්ඩ්‍රන් අපිට දරුවෝ නැති නිසා මයින්ඩ් චයිල්ඩ් කියලා අපි කියනවා. මයින්ඩ් චයිල්ඩ් වෙන්නේ පොතක් ලියපු පොතක් ප්‍රොජෙක්ට් එකක් බිල්ඩින් එකක් පල්ලියක් කොතක් ස්තෝප්වක් අඩුම ගානේ කක්කුස්සියක් හරි නැද්ද? තේරුණාද කියන එක? මොකක් හරි මම හදන දෙයක් ඕනේ. ඒකේ බෝඩ් ලෑල්ලක් තියෙන්න ඕනේ. වයසට ගිහිල්ලා හැමදාම හැදිලා පස්සේ ඒ පරීක්ෂ එක විසිට් කරද්දි පාද කලන පිරිසින් විවෘත කරන ලද මේ වැසේ කීලිය. හරි හන්දෝ. ඒ කියන්නේ ඒක දකිද්දි මහා පුදුමාකාර සතුටක්. පව් නැද්ද? පව් නැද්ද?
ඇතුලේ අනන්‍යතාවය ඒකයි බෝඩ් ලෑල්ල මම ස්වාමිලව කන්න මම කියනවනේ මේ ඕනම කෙනෙක් මම කියන්නේ. අපිට ඕනේ අනන්‍යතාවයක්. අපිට ඕනේ මගේ තැනක් මගේ වෙන්නට ඕනේ. බෝඩ් වලම නෙමෙයි රිලේෂන්ෂිප් වල මගේ කැන තියාගන්න ඕනේ. මම ඉන්න ඕනේ. මම පවතින්න ඕනේ. ඔක දෙමව්පියන්ට ලස්සනයි. මොකද දරුවාගේ සර්නේම් එක තාත්තලා නැද්ද? සර්නේම් එක අරගෙන යනවනේ. තේරුණාද කියන එක? කුරු සූර්ය. තේරුණා අර සූර්ය මේ සූර්ය. තේරුණා ඔක්කොම යනවනේ. එතන ඒ සූර්ය ඔක්කොම යනවා. ඒක තමයි ෂෝක්. ඒ කියන්නේ මාව පවතිනවා. මගේ නහය, මගේ ඇවිදිල්ල ඒක තියෙනවනේ. මගේ මම ඒක මනුෂ්‍ය නීඩ් එකක්. sense of belonging. කියන්නේ මම මේ ලෝකේ මගේ මොකක් හරි තියෙන්න ඕනේ. මට මගේ යාළුවෙක් කතා කරලා කියනවා සෙමිනේරියෙන් දැන් ගියා දැන් විවාහ වෙලා ඉන්නේ කියනවා කලන මම කලන කියලා කතා කරනවා කලන මරුවා YouTube එකේ ඔයා ඉන්නවනේ දැන් ඔයා නැති දවසක YouTube එකේ මේ පවතිනවා හරි ෂොක් අනේ දෙරණ ටියුබ් එකට වගේ වෙයිද දන්නේ නැද්ද හැක් වුණොත් එම හිස්ටරි එක නැහැ තේරුණාද දැන් ඒක තාම නැහැ නේ මං හිතන්නේ තේරුණාද කියන එක ඉතින් හැක් වුණොත් ඉවරම ඉවරයි එහෙම තැනක මුක්කු. හරි නේද මං කිව්වා? හරි නේද? හැක් වෙලානේ. මම ප්‍රමාන්තේනි. එහෙම තැනක ඔබ රැඳෙන්න ආසාවද? එහෙම තැනක රැඳෙන්න පවතින ආසාවක්ද? ඒක හරියද? තාම නැහනේ. හිස්ටරි නැහනේ. හිස්ටරි නැහනේ දෙවනින් බැලුවා ඉවරයිනේ. YouTube එකේ ඔව් එහෙම තමයි කතන්දරේ. මගේ ආදර ප්‍රමාන්තේනි. ජේසු වපුරලා යනවා. වපුරන තැන කඹුරන්නේ නැහැ. ඔබගේ මගේ ජීවිතයේ මේ ඔබ ගීයෙක්කෝ පැවිද්දෙක්කෝ පූජකයෙක් මේක ප්‍රශ්නයක් නෙමෙයි. අපි යන්නයි ආවේ ඉන්න නෙමෙයි මේක කූඩාරමක් මේක පිල්ග්‍රිමේජ් එකක් මේක වන්දනා ගමන අපි යා යුතුයි අතහැරලා. එනිසා යකා පාවිච්චි කරනවා ඔබගේ අනාරක්ෂිත බව මේ හිස්කම ඔබ තියාගන්න. ජේසුට ඒ පරීක්ෂාව ආවා. ජේසුගේ ජීවිතේ පරීක්ෂාව තිබුණා අපි දකිනවා මේ සිද්ධිය ඇතුලේ හරි සූක්ෂම විදියට ජේසුගේ පරීක්ෂාවට වැටෙන විදිය වචනේ බලන්න. දුෂ්ටාත්මයෝද ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ යයි බෙරිහන් දෙමින් බොහෝ දෙනෙකු දුරු කළවුව. තමන් ක්‍රිස්තුස් වහන්සේයි ඔවුන් දැන සිටි නිසා ජේසුස් වහන්සේ උන්වහන්සේ ඔවුන්ට තරවටුකොට කතා කිරීමට තහනම් කළසේක. උන්වහන්සේට යකාගේ ඇඩ් එකක් ඕනේ නැහැ. මේක අපි කියන්නේ මෙසියානික් සීක්‍රට්. මෙසියස් කියන සංකල්පය යකාගේ කටින් ප්‍රකාශ කරලා උන්වහන්සේට වෙන්න ඕනේ නැහැ. යකා එකයි දේව මන්දිරේ උඩට අරගෙන කියලා පනින්න කිව්වේ ගීතාවලිය 91 කෝට් කරලා යටින් අල්ලුවහම මිනිස්සු දැනගන්නවා එදා දේව මන්දිරේ ඉන්න මිනිස්සු ඔක්කොම දැනගන්නවා මේ දෙවියන් වහන්සේගේ පුතා කියලා සන්තෝෂයෙන් පිළිගන්නේ නැහැ. ෂෝට් කට් ඕනේ නැහැ. ජේසුස්ගේ දුක් විඳලා මැරිලා කීකරු කමෙන් ගැලවෙන්න. ලෝක අවසාන ලෝක ආරම්භයේදී අකීකරු කමෙන් විනාශ වෙච්ච ලෝකය මහා බල පුදුමාකාර සුපර්මෑන් කෙනෙක් වෙලා ෂින් ගාලා මෙම ගිහලා අර ප්‍රපාතයෙන් වැටෙද්දී දේවදූතයෝ ඔසවගෙන යන හින්දි චිත්‍රපටයක් වගේ ඇමරිකන් හොලිවුඩ් මූවි එකක් වගේ වෙන්න නෙමෙයි. උනාසේ කුරුසේ වේදනාව විඳලා මැරිලා තාත්තට කීකරු කමෙන් ගලවන්න යාවේ. එනිසා මේක යක්ෂයා මොන විදියෙන් හරි මේ කුරුස ගමන නතර කරන්න පුදුම උත්සාහයක් දරනවා. මම ප්‍රමාන්තනේ මේක ජේසු කරපු විදිය අද ඔබට මට කියා දෙන්නේ. To have your focus right. ඔබගේ ජීවිතයේ අරමුණ හරියට තියාගන්න. එක නිරන්තර අවධියක ඔබ මම ඉන්න ඕනේ. මම ප්‍රමාන්තනේ ඒක මම හැමතිස්සෙම කියන්නේ. උඩුගම් බලා යනවා කියද්දි ඔබ බෝට්ටු අරගෙන මගේ ප්‍රමාන්තනේ ඔබ හබල් ගහනවා නම් ඔබ බෝට්ටුවේ හබල් ගහනවා නම් ඔබට උඩුගම් බලා යන්න නම් දැන් ගඟ ඒ පැත්තට වෙනවා නම් ගඟ පිටිපස්සට නම් යන්නේ ඔබට පරිශ්‍රමයක් තරන්න ඕනේ මේක ඉස්සරහට එන්න. හබල් ගහනක නතර කර ගමන් කෙලින්ම નિરાයාසයෙන් ඔබව පස්සට යනවා. එනිසා ඒක ඔබට මේ සටන නතර කරන්න බෑ. මැරෙනකම් මේක සටනක්. අවධියක් ඔබ කොහෙද යන්නේ ට්‍රැක් එක කොහෙද යන්නේ යකාගේ සියලුම උපායන් වලින් පරිස්සම් වෙන්න කියන්නේ ඒකයි. ගොරවන සිංහයෙක්ගේ බලාගෙන ඉන්නේ කොතනද ඇටැක් කරන්නේ.
ජේසුගේ ජීවිතයට මේ ගමන අටැක් කරන්න නපුරා බලන්න මතයතුමාගේ 16 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තියේ උන්වහන්සේ කතා කරලා කියද්දි මම කවුද කියලා අහද්දි පේතුරුතුමා කතා කරලා කියනවා ඔබ ක්‍රිස්තුවරයා නොය. සීමොන් පේතුරු උත්තර දෙමින් ඔබ ක්‍රිස්තුවරයා නොය ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයා නොය කීය. ජේසුස් වහන්සේ උත්තර දෙමින් ජෝනාගේ පුත්‍ර වූ සීමොන් ඔබ ඉතා භාග්‍යවන්තය ස්වර්ගයේ වසන වැඩවසන මගේ පියාණන් වහන්සේ විසින් මිස මනුෂ්‍ය මගකින් මේ ඔබට එළිදරව් නොකරන ලද්දේ. මෙච්චර ආලේපයක් ලබන පේදුරු 16 මෙහෙම කතා කරලා කියද්දි 21 ජේසුස් කතා කරලා කියනවා මම පාවා දෙනු ලබනවා මම දුක් විඳිනවා වචනය ගන්න මම දුක් විඳිනවා එවිට නමන් ජෙරුසලම් වැඩම කර ප්‍රජා මූලිකයන් හා නායක පූජකයන්ගෙන් විනය දරගෙන බොහෝ දුක් වේදනා විඳිනට මරණ ලබන තුන්වනදා උත්ථානක ලබන යන බව සිය ශ්‍රාවකයන් දැනන පටන් ගත් සේක. එවිට පේතුරුන් වහන්සේ පැත්තකට කැඳව තරවට්ටු කරන්නට පටන්ගෙන ස්වාමිනේ එය දුරින්ම දුරු වේවා එවන්නක් ඔබට කවදාවත් සිදු වෙනව වේවා කිය. එවිට ජේසුස් වහන්සේ හැරි පේතුරුට කතා කොට සාතන් ආකට යව නුඹ මට බාධාවකි නුඹ සිතන්නේ මිනිසුන් සිතන විදියට මිස දෙවියන් වහන්සේ සිතන විදියට නොවේයි වදාළසේක. යක්ෂයා එන විදිය අතන ආලේපය මෙතන මොකද වෙලා තියෙන්නේ? මෙතන ආලයක් එතන බැඳීමට ඇති ආලයක් මැරෙන්න බෑ. යකයිවෙල බැටලු හම පුරවගත වෘකයෙක් ඔබට පේන්නේ හරි සිනිදු ශෝක් සුමට හරි සුන්දර හමක් විතරයි. මම ප්‍රේමවන්තයනි ඒ නිසා මේ අවධිය ශුද්ධාත්මයන් තුළ ඔබට හැමේ පිටිපස්සේ ඉන්න ඒ රදනක දත් පේන්නට ඕනේ ඒ වෘකයව පේන්නට ඕනේ මායාවක් අහුවෙන්නේ නැතුව නිරන්තර අවධියක එකයි ජේසු අම්මා මේ ගමනේ අපිට අනිවාර්යයි මෙන්න ඔබේ අම්මා කියලා ජේසු ජෝම් 19:26 දෙන්නේ මෙන්න ඔබේ පුතා කියලා දෙන්නේ ඒ පුතා ජේසු අම්මව ගෙදරට පිළිගන්නේ එකයි සේනාකුළුවේ විසිරුණු සිත් ඇති කිකිලියක් පටාව එකතු කරගන්නවා වගේ අම්මා එකතු කරගන්නේ මේ ફોකස් එකට අම්මව ඕනේ යකා කොහෙන් අඳගන්නේද කියලා දන්නේ නැහැ මගේ ප්‍රේමවන්තයනි එනිසා උන් ඒ යකාගේ පුත්ත හම අඳුර ගන්නම වෙනවා. වචනය අද කතා කළා කියන බලන්න. පසුදින පහන්නු කල උන්වහන්සේ පිටත්ව හුදකලා තැනකට වැඩියසේක. අපි කියනවා මේකට stealing for time. එච්චර බිසි හිරු බැස්සගෙන යද්දී එච්චර සෙනගක් එනවා. රෑ වෙනකම් මේක සුව කරන එක කරන්න වෙනවා. පසුදා උදේ මේක හරිම ලස්සනට තියෙන්නේ මාක් 1:35 මේ සිද්ධියමයි තියෙන්නේ මාක් 1:35 කතා කළා කියනවා හිරු උදාවට බොහෝ කලින් උන්වහන්සේ අවදිව හුදකලා තැනකට ගොස් ඒ යාඥා කළසේක. මයි ප්‍රමාන්තනේ මේකට එෆර්ට් එකක් ඕනේ. ඔබ යාඥා කරන්න පුළුවන් වෙන්න කියලා යාඥා කරන්න ඕනේ. ඔබ දන්නවද ඒක? මට යාඥා කරන්න ලැබෙන්න කියලා යාඥා උදේ නැගිටින්න අවස්ථාව දෙන්න කියලා යාඥා කරන්නට ඕනේ. ඒක වෙනම යාඥාවක් මගේ ප්‍රමාන්තනේ. ඔය ප්‍රෙයර් ටයිම් එකට ස්වාමින් වහන්සේට සම්බන්ධ වෙන තැනට ගහන්න යකා එක විදිපා විච්චි කරනවාමයි. එනිසා මේක අතිශයින් වැදගත්. මේක තමයි ජේසුස් ඔබට මට දෙන්නේ. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ පුතා. උන්වහන්සේ වචනයානෝ ලෝක ආරම්භයේ සිටියා දෙවියන් වහන්සේ සමග සිටියා වචනයානෝ කරනකොටගෙන උන්වහන්සේ කරනකොටගෙන මුළු ලෝකය මැවුවා උන්වහන්සේ දෙවියන් වහන්සේමයි ඒ වචනයානෝ මනුෂ්‍ය ස්වභාවයකට ඇවිල්ලා ජීවත් වෙද්දී හිරු උදාවට බොහෝ කලින් තාත්තත් එක්ක කතා කරනනම් ඔබට මට මොන කතාවද අපි ඇවිල්ලා ලෝඩ් බයිරන්ලා වගේ අපි අපිට ඕනද අපි කරන කිසි ප්‍රශ්නයක් නැද්ද? ඒ කියන්නේ අපිට එහෙම යන්න පුළුවන් උන්වහන්සේට එහෙම යන්න බෑ. හිතන්න මගේ ප්‍රමාන්තයනේ. බන්තිමට ස්වාමීන් වහන්සේට සම්බන්ධුනේ කවදාද? දැන් උන්වහන්සේ ඔබට ඇහෙන්නේ නැතුව ඩිරෙක්ෂන් එකක් නැතුව ඔබ මේ මොනවද කරන්නේ? යකා ඔබ මොන කඩේද අරගෙන යනවා ඇත්තේ? සාධාරණීකරණය කරගෙන ඔබ රැවටිලා මගේ රැවටිච්ච දේවල් සුන්දර කරගෙන මගේ ප්‍රේමවන්තනේ මේ මඩ ගෝඩවල් වල එරිලා ඒ මඩ වලින් කොම්පිට්ටු හද මගේ ප්‍රේමවන්තනේ ඒ වලින් වරිච්චි ගහ ඔබ ඉන්න තැනක ඉන්නේ ඌරු කෑම බාබිකියු කරලා නැත්ද ඒවට සලාද කොළ දාලා තක්කාලි තියලා තේරුණාද ඒවට ඇස් තියලා බිත්තර කාමද දාලා ඇස් තියලා ඌරු කෑම කන්නේ
ඒක ඔබ කරගන්න දෙයක්. ඔබ දන්නේ නැහැ. ඔබ දන්නේ නැහැ. ජේසු ගාවට මේ සැරේ යකා එන්නේ සුවය. මිනිස්සුන්ගේ දරිද්‍රතාවය, වේදනාව, පීඩාව. අප්‍රමාන්තයනේ. අපි ඇවිල්ලා සමාජ සෝදකයෝ නෙමෙයි. අපි ඇවිල්ලා දෙවෙනස්ගේ දරුවෝ. අපි ඇවිල්ලා මිනිස්සුන්ට ජීවිතය ගැන කියා දෙන්නේ. කිරිපවන්න නෙමෙයි ඇවිල්ලා ඉන්නේ. එනිසා ඔබට ස්වාමින් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන වෙලාවක් තියෙන්න ඕනේ. busy busy being under Satan's yoke. බගේ ආඥාව මාර්තා වුණොත් ඔබ ජේසුටම ඉන්වයිට් කරලා ජේසු වෙනුවෙන්ම පැටිස් හදලා තේරුණාද චපාති බැඳලා තේරුණාද අරගෙන ඇවිල්ලා ජේසුටම බයිනවා. වාසර පේන්නේ නැද්ද මගේ නංගි මගේ සහෝදරිය මට උදව්වක් කරන්න නැතුව ඉන්නද පේන්නේ නැද්ද ජේසුටම දොස් කියන තැනක්. ජේසු කියන පුතේ අවශ්‍ය එකදයි. මරියා යහපත් දේ තෝරගත්තා. මරියා යහපත් දේ තෝරගත්තා. කනෙක්ෂන් එකක් නැතුව ඔබ මොනවද කරන්නේ? ස්වාමිනී ඒ දවසේදී වහන්සේගේ නාමයෙන් අපි ප්‍රබල ක්‍රියා නොකරමුද? වහන්සේගේ නාමයෙන් යක්ෂුන් දරු නොකරමුද? වහන්සේ කියනවා මම දන්නේ නැහැ ඔබව. මම කියන දේද කරේ. මගේ නාමය අරගෙන කරා. මගේ නාමය කරගත්ත ගමන් ඒ ටීම් එකේ මැෂින් එක දාලා නම්බර් එකට සල්ලි එනවා. හරි. කනෙක්ෂන් එකක් තියෙනවා සම්බන්ධකමක්. මගේ ආදර බෙමන්තියනේ. ජේසු අද මෙතනට යන්නතුරු ළඟවන්නේ. ජේසු යාඥා කරද්දී මිනිස්සු මොනවද කරන්නේ? මිනිස්සු උත්තර හොයනවා. ජේසුව නෙමෙයි හොයන්නේ. ජේසුව නෙමෙයි උත්තර. මොකද ජේසුගෙන් උත්තර හම්බ වෙච්ච නිසා උත්තරයි හොයන්නේ. අල්ලුයම රෑ ඉඳන් හොයන්නේ උත්තර. මේක ඇවිල්ලා හොඳ කාලයක්. හොඳ කාලයක්. මොකද අපි මහා ගැඹුරින් උත්තර හොයන කාලයක්. උත්තර හොයන කාලයක්. අපිටත් කෝල් කරලා උත්තර හොයලා දෙන්න කියන කාලයක්. මෙහෙම හස්බන්ඩ් මෙහෙමයි ෆාදර්. මෙන්න මෙතන මෙහෙමයි ෆාදර්. යාඥා කරන්න ෆාදර්. හරි අනිවාර්යෙන් යාඥා කරනවා. හැබැයි උත්තර හොයාගෙන හති වැටිච්ච තැනක. මම ආදර ප්‍රේමාන්තයනේ වචනේ බලන්න. උනාස කතා කරලා කියනවා කියවගෙන යන්න. පසුදින පහනු කල උන්වහන්සේ පිටත්ව හුදකලා තැනකට වැඩියසේක. සමූහයා උන්වහන්සේ සොයා ගොස් හමු වූ පසු තමන් වෙතින් යන්න නොදී උන්වහන්සේ නවතා ගන්න තැත් කළහ. මම ප්‍රේමාන්තනේ සමූහයා ජේසුට යන්න දෙන්නේ නැහැ. ඊ ධර්මශාලාවෙන් එළියට තල්ලු කරනවා එක තැනක. හැබැයි මෙතන යන්න දෙන්නේ නැහැ. මොකද වහන්සේ අපිට ඕනේ සුදු ජේසු. වහන්සේ අපේ මම්මෝ හොඳ ජේසු තමුන්ට දේ ලැබෙනකන් වාසි පැත්තට හොයියා. ඔබ ජේසුට යන්න දෙන්නේ නැත්තේ ඔබට දේ ලැබෙන නිසා. ඔබ එතන සාර්ථක වෙන නිසා ජේසුට යන්න දෙන්නේ නැත්තේ. ජේසු නිසාද? නෑ ජේසුගෙන් හම්බ වෙන රොටි නිසා, උත්තර නිසා, එතන තියෙන ආරක්ෂාව නිසා ජේසුට යන්න දෙන්නේ නැත්තේ. ජේසු නිසාද? මගේ ප්‍රේමාන්තයනේ එක පැත්තකින් ඒක අනිත් පැත්තෙන් ජේසුට බල කරනවා. මේක විතරක් නෙමෙයි. ජෝන්තුමාගේ 6 වෙනි පරිච්ඡේදය බලන්න. මගේ ප්‍රේමාන්තයනේ මිනිස්සු මොබ් කියලා අපි කියන්නේ ඒකයි. මේ මිනිස්සු සංඛ්‍යාව පිරිවර මොකද කරන්නේ? 14 සමුය මේ හාස්කම් දුටු කල සබවට මෙතුමන් ලොවට වඩින සිටින දිවැසිවරයන් කිය. තමන් බලහත්කාරයෙන් අල්ලාගෙන රජකමට පත් කරන්නට ඔවුන් සැරසෙන බව ජේසුස් වහන්සේ දැනගෙන ජේසු දැනගත්තා බලහත්කාරයෙන්. මගේ ප්‍රේමාන්තනේ පොපියුලර් කියලා කියන්නේ වචනේ හැදෙන people කියන වචනේ. සමූහය, සෙට් එක, ගැන්සිය, බජාර් එක, කට්ටිය, සමිතිය, පැරිෂ් කවුන්සිල් එක එහෙමත් වෙන්න පුළුවන් නේද? ඇයි සමූහය එකට අයිති වෙන්නේ නැද්ද? ඔය ආගමික තැන් ගිනි නිමන හමුදාව මරියා හමුදාව ඕනම එකක් සමූහයා කිව්වා කියලා. අනේ මෙහිම අපි දන්නේ මේ යාට එහෙම කරන යාට එහෙම ඒ ගෑනිට පුළුවන්ද ෆලනේ කීම කිව්වා. ඕනේ එහෙම පුළුවන්ද කවුරුත් කියනවද? හරි සමූහයා කතා කරන්නේ හරිද? අප්‍රමාතනේ සමූහයාගෙන් ඔබගේ ජීවිතයේ කැඳවීම බලන්න බෑ.
එනිසා සමූහයා මුරුම් ගත්තේ තියද්දී එතනට යන්නත් එපා. වල කපල වලේ දාදී එතන ඉන්නත් එපා. සමූහයා පෙරැත්ත කරන බව දැනගත්තයින් පස්සේ මොකද වෙන්නේ? සමූහයට ඕන වෙනවා. ඒ නිසා ජේසුස් මොකද කරන්නේ? වචන කතා කරලා කියනවා උන්වහන්සේ කතා කොට මා වෙනත් නුවරවලද දෙවියන් වහන්සේගේ රාජ්‍ය පිළිබඳ සුභාස දේශනා කළ යුතුය. මා යවන ලද ඒ සඳහායි උන්ට වදාළසෙක්. ජේසුස් මේක කියන්නේ කොහොමද? රාත්‍රී පාන්දර යාඥාවට යනවා. ජේසුස් යාඥා කරපු දේ ජේසුගේ යාඥාවේ අන්තර්ගතය තැන් බයිබලේ තැන් දෙකක තියෙනවා මගේ ප්‍රමාණතනේ. තැන් තුනක. යාඥාවේ අන්තර්ගතය ජේසුස් යාඥා කරා කියලා තියෙනවා. යාඥා කරන්න ඉගැන්වුවා ලූක 11. යාඥා ජේසුගේ යාඥා අන්තර්ගතය. අපි දකිනවා මක් 14 මල්ලු වෙනේ යාඥාවේ අන්තර්ගතයක් තියෙනවා. ජේසුස් යාඥා කරපු දේ මොකක්ද? තාත්තට කතා කරපු වචන තියෙනවා. ජෝම්තුමාගේ 17 අපි දකින උත්තම පූජක යාඥාව ජේසුගේ යාඥාවේ ඇතුළ. ඒ වගේම කුරුසයේදී ජේසුස් තාත්තත් එක්ක කතා කරන තාත්තේ මාව අත්හැරියේ මන්ද මගේ ආත්මය ජේසුස් තාත්තත් එක්ක කතා කරන යාඥාව අන්තර්ගත තියෙන තැන් තුනක් තියෙනවා මට මතක හැටියට. තව තැනක් තියෙනවා මට සමා වෙන්න. මම ප්‍රමාණතනේ ඒක අන්තර්ගතක මොනවද තියෙන්නේ? ජේසුස් මල්ලු වෙනට ගිහලා මොකද කියන්නේ? තාත්තේ මං ආසයි මේකට. තාත්තේ මෙතන ෂෝක් තාත්තේ මගේ කැමැත්ත. ඒ කියන්නේ ගලීලේ මිනිස්සු මාව පිළිගන්නවා මාව ඒගොල්ලන්ට ඕනේ මාව පිළිගන්නවා හරිම සුන්දරයි ලස්සනයි මාව ඒ කියන්නේ මම සුව කරද්දී එයාලගේ ජීවිතේට මම කොච්චර නිදහසක්ද එයාලා නිදහස් වෙනවා දකිද්දී තාත්තේ මට හරිම ආසයි එයාලගේ ජීවිතේ ගැලවෙනවා දකිද්දී යක්ෂයෝ දුවනවා දකිද්දී ඒක හරි සුන්දරයි තාත්තේ මේ නම් හරිම ලස්සනයි මගේ කැඳවීම ඇත්තට මෙතන තමයි තියෙන්නේ කියලා මට හිතෙනවා තාත්තේ thank you ඔබ වහන්සේට ප්‍රශංසා වේවා හැබැයි මගේ කැමැත්ත නෙමෙයි ඔබ වහන්සේගේ කැමැත්ත වෙන්න තාත්තා ඔළුව අත ගහලා හීබ්‍රු 5:7 කතා කරන උත්තරේ බලන්න. හීබ්‍රු 5:7 උන්වහන්සේ කියනවා උන්වහන්සේට මරණයෙන් මිනිස්වත්වගෙන සිටියදී Taman මරණයෙන් ගලවන්නට පිළිවන් වූ තැනන් වහන්සේට බලවත් හැඬීමෙනුත් කඳුළු සැලීමෙනුත් යාඥාද කන්නලාව දොප්පු කළසේක. උන්වහන්සේගේ දේව ගරුබිය නිසා දෙවියන් වහන්සේට සවන් දුන්සේක. සවන් දුන්නට මොකද කරේ? අයින් කරේ නෑ කුරුසය. කුරුසේ යන්න පුතේ කියලා අතෑරියා. මගේ කැමැත්ත නෙමෙයි බාසගේ කැමැත්ත. තාත්තේ ආසයි ගලීලයට ෂෝක් මෙතන හරි ලස්සනයි. වාසේ මාව පාවිච්චි කරනවා. thank you තාත්තේ. දැන් මම තාත්තේ තව ගොඩාක් දෙනෙක් ඉන්නවා. කියන්නේ ගොඩාක් දෙනෙක් තව ගොඩාක් සුව කරන්න තියෙනවා. හෙට දවසේ මට ඒකට බලය දෙන්න තාත්තේ. හැබැයි මගේ කැමැත්ත නෙමෙයි බාසගේ කැමැත්ත. තාත්තා ජේසුස්ගේ ඔළුව අත ගාලා කියනවා මම පුතේ ඔක නෙමෙයි මම කැමති. ඔතන නෙමෙයි මගේ තැන. නතර වෙන්න බෑ. එතර වෙන්න ඕනේ පැටියෝ. අමාරුයි නේ යන්න. අමාරුයි. ලෝක 22:43 බලන්න. අමාරුයි. වැද්දි ජේසුස්ට මොකද වෙන්නේ? මේක යාඥාවේ ඇතුලේ අන්තර්ගතය. ලූක 22:43 කතා කරලා කියනවා පියාණනි කැමතිසේක් නම් 43 ඒ කල දේව දූතයෙක් ස්වර්ගයෙන් පහළ වී උන්වහන්සේ ශක්තිමත් කළසේක. දෙවියන් වහන්සේගේ පුතාව දේව දූතයෙක් ශක්තිමත් කරන්නේ. ඒක තමයි මනුෂ්‍ය ස්වභාවයේ විදිය. ඒක කරන්න බලයක් ඕනේ. ශක්තියක් ඕනේ. ඒක ලේසි නෑ. නතර වෙන එක ෂෝක්. ඊතර වෙන එක ලේසි නෑ. අතාරින එක ලේසි නෑ. අතාරින්න ඕනේ ඔබ උන්වහන්සේ ඊතර කරන්නට. ඒක ඔබ කරන්නට ඕනේ. ඔබට උලන් අල්ලගෙන ඉන්න පුළුවන්. ඔබට ජේසුස්ට තිබුණා එතනම ප්‍රසිද්ධිය එක නිසියම චර්ච් එකක් හදාගෙන වෙනම හලෙලූයා කියලා සෙන්නගක් ගෙන්නලා සවුන්ඩ් සිස්ටම් දාලා නියමට ඒ කාලේ ගලීලිය මිනිස්ට්‍රි කියලා නැත්ත නියමට ගන්න තිබුණා. ඒ මිනිස්සුන්ට එදා බනිස් ටික හම්බයි එහෙනම්. ඒ වෙලාවේ සුව වෙලා යයි එතර වෙන්නේ නෑ. කට්ටිය හැමෝම හැමදාම එන කට්ටියයි හොයාගෙන තේරෙනවද කියන එක. හැබැයි එතර වීමක් නෑ. අධ්‍යාත්මික වින්දනයක්. අධ්‍යාත්මික වින්දනයක්. ස්පිරිචුවල් ඉම්පෙටස් ඒ වෙලාවේ තියෙන පුංචි ජොලියක් ෆන් එකක්. අධ්‍යාත්මික ෆන් එකක්. අපිට පුළුවන් මයි ප්‍රේමවන්තයනේ මිනිස්සුන්ව ඇතුලාන්තයෙන් හිනස්සන්න. හිනාව කියන්නේ ඇතුලාන්ත ප්‍රීතියක් එක්ක.
ඒ වගේම ස්පිරිචුවලි කුචු කවලා hina වෙන්නත් පුළුවන්. ස්පිරිචුවලි කිචි. ගොඩාක් තැන්වල අපි මිනිස්සුම සතුටු කරන්නේ කිචි කවලා. පුංචි පපඩමක්, පුංචි උත්තරයක්, පුංචි ප්‍රාතිහාර්යයක් දෙලා අධ්‍යාත්මික කිචි කවලා hina වෙනවා. ජේසු ඒ මිනිස්සුන්ව දාලා යනවා. ඒ අතෑරීමෙන් තමයි ඈතර වෙන්නේ. අපිමාන්තේනි නතර වීමෙන් නෙමෙයි අතෑරීමෙන් තමයි ඈතර වෙන්නේ. එනිසා ස්වාමින් වහන්සේ ඔබට සමහර තැන්වල උත්තර දීලා නැහැ. අතෑරලා ගිහිල්ලා. එතනයි ඔබ ඈතර වෙන දවස මගේ ප්‍රමාන්තේනි. ඔබගේ ජීවිතේ අතහරින්න නතර වෙන්න නෙමෙයි අතහැරලා ඈතර වෙන්න ආරාධනාවක්. මිනිස්සු කියන දේ නෙමෙයි. සමහර වෙලාවට ඔබගේ අම්මා තාත්තා සමහර අම්මා තාත්තලා ඉන්නවා ඔබගේ කැඳවීමට විරුද්ධ වෙන ස්වාමින් වහන්සේගේ දේ කරන්නට අකුල් හෙලන අතහරින්න වෙනවා. ඒකයි උන්වහන්සේ කතා කළා කියන්නේ තමුන්ගේ මවද පියාද අතහැර බිරිඳට ඇලුම් කරනවා කියලා. අම්මා තාත්තවත් අතහරින්න වෙනවා ස්වාමින් වහන්සේට කැමැත්ත දෙන්න. ස්වාමින් වහන්සේගේ දේ කරන්න. එනිසා නතර වෙන්නේ නැතුව ඈතර වෙන්නට අතහරින්නට බලය ඉල්ලලා යඥා කරමු. ආමෙන්.